සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි වැලිපල අතරේ හිමිහිට බසිනා වැලිකල අතරේ හිමිහිට බසිනා නිරංජන නදී ගයා හිස නිරංජන නදී ගයා හිස වැඩ සිට බුදුදා පිලෝදිනි මොක්සුවලද මොහොතේ සමාධි භාවනා සමාධි භාවනා අපේ වත්කම් ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. දැන් ජාතික වත්කම් ගැන කතා බහක් තියෙනෝනේ. අපේ වත්කම් මොනවද? වත්කම් වලට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම විවිධාකාර කරුණු කාරණා කතා කරන අතරේ දොරමඩලාවේ අපි කල්පනා කළා අපේ වත්කම් ගැන වෙනම කතා බහක් ආරම්භ කරන්නට. ඒ කතා බහේ ආරම්භය තමයි මේක. මම කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්න අපට කදිම ආරම්භයක් ලබා දුන කදිම සෞන්දර්යාත්මක ආරම්භයක් ලබා දුන්නේ මහානාම වික්‍රමසිංහ මහත්මයා. එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. ඒ වගේම රාජ්‍ය සංගීත අනුමණ්ඩලයේ සභාපතිතුමා. ආයිබෝවන්. ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනා දොරමඩලාව සංවාදාත්මක හරසන්නට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරික සුජිත් අක්කරවත්ත මහත්මයා. ආයිබෝවන්. ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. එතුමා ප්‍රවීණ ලේඛකයෙක්, ඒ වගේම පර්යේෂකයෙක්, දේශකයෙක් හැටියට කවුරුත් දන්නා හඳුනන විද්වතෙක්. ඒ වගේම අපේ ආරාධනා දොරමඩලාව සංවාදාත්මක හරසන්නට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයා. ආයිබෝවන්. ගෞරවනීය පිළිගන්නවා. එතුමා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ මහාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම වරලත් ඉංජිනේරුවරයෙක්. ඉංජිනේරුවරයෙක් කළමනාකරණය පිළිබඳ විද්වතෙක් විශේෂඥයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආරාධනා දොරමඩලාව සංවාදාත්මක හරසන්නට පළමු වතාවට සහභාගී වෙනවා ආචාර්ය රනිල් සුගදාස මහත්මයා. ආයිබෝවන්. ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. එතුමත් වරලත් ඉංජිනේරුවරයෙක්. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් කළමනාකරණය නායකත්වයේ පිළිබඳ දේශන පවත්වන පුහුණුකරුවෙක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි. ඔහුගේ සතිය දොරමඩලාවෙන් අපි කතා කළේ නවලෝක රටාව සහ ආර්ථික ප්‍රවණතා. එතනදී මේ වත් පොහොසත්කම් ගැන කතා කළා. රටක ජාතික ධනය යන කුමක්ද? රටක වත් පොහොසත්කම මනින්නේ කෙසේද? ඒකට විද්‍යානුකූල නිර්ණායක මොනවාද ආදී වශයෙන් අපි කතා කළා. ද වත් පොහොසත්කම බලන්නකෝ දැන් මේ ටික කියාගෙන යනකොට මොනතරම් පොහොසත් රටක්ද කියලා. වත් පොහොසත්කම වලින් යුක්ත රටක් මේ ලංකාව. මට නම් වෙලාවකට හිතෙනවා මහාචාර්යතුමා අපි පොහොසත් රටක දුප්පත් මිනිසුද කියලා. දැන් මේ දුප්පත්කම ගැන කතන්දර යනවනේ ණය වෙලා කියනවා ලෝකෙන් ඉල්ලනවා. ඉතින් ප්‍රශ්න මේක දවසක ප්‍රශ්න නෙමෙයි කාලයක් තිස්සේ ආපු ප්‍රශ්න ගොඩක. ඉතින් කෙනෙක් හිතනවා නම් ටිකක් ඍණාත්මකව අපි පොහොසත් නෑ. අපි පොහොසත් රටක දුප්පත් මිනිසුද කියලාත් විතක හිතෙනවා මහාචාර්යතුමා. ඉතින් ආචාර්ය හසන්ත මහත්තයා ඊටාම වැදගත් මාතෘකාවක් කාලෝචිත මාතෘකාවක් තෝරා ගැනීම ගැන පළමුකට ඔබතුමාට සිතුවන්ත වෙනවා. ඒ වගේම කලකට පස්සේ මේ වගේ හරවත් වැඩසටහනකට සහභාගී වෙන්න ලැබීම ගැනත් ඊටාම සතුටු වෙනවා. ඉතින් මම හිතන්නේ හරවත්කම පදනම් කරගෙන හරවත් කතා බහක යෙදෙන්නට මම හිතන්නේ අපි එකතු වෙලා ඉන්න මේ මොහොතේ ඊටාම සරල විදිහට මම හිතන්නේ කලබනාකරණයේ පැත්තෙන් බලද්දී මම කැමති සරල විදිහට වත්කම කියන එක අර්ථකථනය කරන්න යම්කිසි වටිනාකමක් තියෙන දෙයක්. යම්කිසි වස්තුවක් එක්තරා විදිහක නිධානයක් අගයක් එකතු වෙමින් තියෙන දෙයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇසට් එකක්. ඒතර මම දකින්නේ අපිට තියෙන ලොකුම වටිනාකම තමයි මානව සම්පත. මානවයා නැමැති වත්කම. ඔබත් මමත් අපි සියලු දෙනාම නියෝජනය කරන්නා වූ මේ මනස උසස් නැත්නම් මනුස්සකමෙන් පිරිච්ච වත්කම. ඒක නැතුව අනිත් මොන දෙයක්වත් ලැබෙන්නේ නැහැ. මේ අපි ඇහුම්කන් දුන්නා වූ අනර්ග කලාකෘති බිහි වුණේ ඒ මනුස්සකම තුලින්. අපි දකින මේ ගොඩනැගිලි මේ මහා මන්දිර බිහි වුණේ ඒ මිනිසුන්ගේ හැකියාවන් ඉස්මතු වීම තුලින්. ඉතින් මම හිතනවා ලෝකේ තියෙන ලොකුම වත්කම තමයි මනුස්සකම, මේ මනුෂ්‍යත්වය නැත්නම් මානව සම්පත.
අපි ගත්තොත් ආචාර්ය හසන්ත මහත්තයා ආයතන තුල ඕනේ තරම් වත්කම් තියෙනවා. අපි වත්කම් බැරකම ඔබතුමා කිව්වා වගේ මේවා මේ කෘත්‍රිමව ප්‍රකාශ හැටියට නිකුත් කරලා මේවා කෙරෙනවා. නමුත් මං හිතන්නේ ආයතනයේ ලොකුම වත්කම තමයි මානව සම්පත. එකම සම්පත සජීවී සහ සක්‍රීය. අනිත් සම්පත් පිළිබඳව තීරණ ගත හැකි, අනිත් සම්පත් යොදා ගනිමින් යම්කිසි දෙයක් කළ හැකි, අනිත් සම්පත් වලට ප්‍රබලම බලපෑමක් ඇති කළ හැකි මහා වත්කම තමයි මානව සම්පත නැමැති වත්කම. ඉතින් අපි කොච්චර මේ මානව සම්පත නැමැති වත්කම ප්‍රයෝජනයට ගන්නවද? මේකේ තියෙන වපසරිය අඳුනගෙන තිබෙනවද? මේකෙන් අපිට අවශ්‍ය කරන සැබෑ හැඩරුව අඳුනගෙන තිබෙනවද? ඉතින් මේ ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමා කිව්වා වගේ අපිට මේ මතු පිටින් ලෝකේ වෙන දේවල් දැකලා, මතු පිටින් අපේ සමාජයේ වෙන දේවල් දැකලා අසුභවාදී වෙන්න, අඳුරු සිතක් ඇති කරගන්නට, කලකිරීමෙන් ජීවත් වෙන්නට හරි ලේසි. නමුත් ඒ තුල ඈත දැකලා, ඈතින් පේන ආලෝකය දැකලා සුභවාදීව ජීවිතයට මුහුණ දෙන්න. හැම දවසක්ම ප්‍රබෝධමත් විදිහට පටන් ගන්න. අප තුල තිබුණා වූ ඒ විභවය අඳුනා ගන්නට. එතකොට අපි අපිවම වත්කමක් ලෙස හඳුනා ගන්නට. මා තුල තිබෙන සැඟවුණු හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නට. මම හිතන්නේ වත්කම කියන එකට අපිට ඈතට යා යුතු නැහැ කියලා මම හිතනවා. ආචාර්ය හසන්ත මහත්තයා අප තුල තිබෙන විභවය හඳුනාගෙන අපි ක්‍රියා කළොත් මං හිතන්නේ මේ රට මීට වඩා හොඳ තැනකට අරන් යන්න පුළුවන්. ඉතින් ඒක මං කැමති මේ මානව සම්පත වත්කමක් හැටියට හඳුනා ගැනීම ගැන කතා කරද්දී ඒ මානව සම්පත තුලින් ප්‍රකාශ වෙන වත්කම් තුනක් ගැන විශේෂයෙන් කතා කරා. පළවෙනි එක තමයි අපි කියනවා ගුණවත්කම. අප තුල තිබිය යුතු යහ ගුණය අපේ දේශය තුලින්, අපේ පැවැත්ම තුලින්, අපේ ප්‍රෞಢ ඉතිහාසය තුලින් අපිට දුන්නා වූ යහ ගුණය. අපි කියනවා ගුණවත්කම අපෙන් ප්‍රකාශ යුතුයි. අනිත් පැත්තෙන් අපේ අධ්‍යාපනය තුලින් අප ලැබපු විනය, ශික්ෂණය, පරිචය, දැනුම තුලින් අප තුල තිබිය යුතුමයි අපි කියනවා නැනවත්කම. එතකොට ගුණවත්කම එක පැත්තකින්, නැනවත්කම අනිත් පැත්තකින්. එතකොට අපි විවිධ ක්ෂේත්‍රවල තනතුරු ලබා ගනිමින්, නායකත්වයේ තුල රැඳෙමින් අප ප්‍රදර්ශනය කරන බලවත්කම. ඉතින් බලවත්කම, නැනවත්කම, ගුණවත්කම මේ තුනේ සංකලනය, මේ තුනේ සංගඨනය, මේ තුලින් මේ තුන හරියාකාර ක්‍රියාත්මක වුණොත් ඒ තුල බිහි වෙනවා සෞභාග්‍ය. ඒ තුල බිහි වෙනවා සමෘද්ධිය. ඒ තුල බිහි වෙනවා ගොඩාක්ම සතුටින් පිරිච්ච සමාජයක්. මේ තුන ගැටෙන්න ගත්තොත් අන්න ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගන්නවා. එක පැත්තෙන් බලවත්කම තිබිලා එතන ගුණවත්කම නැත්තම් හොරකම බිහි වෙන්නට පටන් ගන්නවා. බලවත් මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. ඒතර බලවත්කමයි ගුණවත්කමයි එකට නොගියොත් එතන බිහි වෙන්නේ පරමාදර්ශී චරිත නෙමෙයි. එතකොට බලවත්කම තිබිලා තව පැත්තකින් නැනවත්කම තිබිලා ගුණවත්කම නැත්තම් නැනවත් මිනිස්සු ගුණවත් වුණේ නැත්තම් නැනවත් විදියට හොරකම් කරන්න පටන් ගන්නවා. අහු නොවන විදියට හොරකම් කරන්න පටන් ගන්නවා. ඒතර අන්න නැනවත්කමයි බලවත්කමයි එකතු වීමේ විපාකය එතන ගුණවත්කම නොතිබුණා. ඒ නිසා මම හිතනවා මේ ගුණවත්කමත් අවශ්‍යයි සමාජයක දියුණුවට, අපිට නැනවත්කමත් අවශ්‍යයි අපේ හෙට දවසේ අපේ ඉදිරි પરම්පරාව ගොඩනගා ගන්නට. ඒ වගේම අපිට බලවත්කම නිසි අර්ථයකින් දකිමින් බලය ඇත්තේ සේවය සඳහායි. බලය ඇත්තේ සේවය ලබා ගැනීමට නොව සේවය කිරීම සඳහායි. බලය යනු අනිත් අයට සේවය කිරීම සඳහා ලැබෙන දායාදයක්, ආශිර්වාදයක්, මහඟු වරමක් කියන පුළුල් භාවය තුළ කටයුතු කරන නායකත්වය තිබුණොත් මං හිතන්නේ මානව සම්පතේ ප්‍රබලත්වය ඉස්මතු කර ගනිමින්, මානව සම්පතෙන් විය යුතු හොඳම දේ සමාජයට වෙමින් මං හිතන්නේ බලවත්කම, ගුණවත්කම සහ නැනවත්කමින් සපිරුණු වඩා හොඳ ශ්‍රී ලංකාවක් බිහි කරන්නට අපිට පුළුවන් වෙනවා. මං හිතන්නේ ඒ සඳහා අන්ධකාරයට සාප කරලා වැඩක් නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. අරයා මෙහෙමයි, මෙහා මෙහෙමයි කියලා කතා කරලා වැඩක් නැහැ. ඉතින් මං හිතන්නේ ආචාර්ය හසන්ත මහත්තයා මේ දොරමඩලාව බලන සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාව සමහර වෙලාවට විදුලි බලය ඇන හිටියම නිසා පසු වෙලා සෙනසුරාදා මේක බලන්න පුළුවන්. නැත්තම් සමාජලට අන්තර්ජාලය තුලින් පස්සේ බලන්න පුළුවන්. මේ වගේ විවිධ ප්‍රශ්න, අභියෝග, බාධක මැද්දේ ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය ජනතාවක් ලෙස මම හිතන්නේ සුබවාදීව අප තුල ඇති වත්කම් හඳුනාගෙන අප සමාජය තුල නිසි වත්කම් නිසි ලෙස කළමනාකරණය කරගන්නට පැහැදිලි නායකත්වයේ, නිවැරදි නායකත්වයේ, මනුස්සකමින් සපිරිච්ච
ලෙන්ගතු බවින් පිරි නායකත්වයක් දුරදිග දකිනා පරමාදර්ශී නායකත්වයන් අපිට අවශ්‍යයි. අපි පළවෙනි පියවර තබමු. අපේ පවුල තුල, අපේ ආයතන තුල, සමාජය තුල මට කළ හැකි දේ උපරිම ලෙස කරමින් මා තුල ඇතිවත්කම්, මා අවට ඇතිවත්කම් හඳුනාගෙන ඒ තුලින් කළ යුතු හොඳම දේ කරන්නට පියවර ගන්නට මං හිතන්නේ ආචාර්ය හසන්ත මහතා මීට වඩා හොඳ කාලයක් නැහැ. මේක සුබවාදී හොඳම කාලයක්. අපේ වත්කම් ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයා. ආචාර්ය හසන්ත මහතා අපි ඊටාම පැහැදිලි ඊටාම හොඳ තැනකට ආවයි කියලා මම හිතන්නේ. මොකද අතීතයෙන් වර්තමානයට, වර්තමානයෙන් අනාගතයට. අනාගතයේ බිහි වෙන්නේ අනාගතය ගැන සිහින දකින අය තුලින්. අනාගතය නිර්මාණය කරන අය තුලින්. ඉතින් මට මතක් වෙනවා හෙලේ මහා පඬිරුවන කුමාරතුංග මුනිදාසයන් කිව්වා අලුත් දෑ නොතනන ජාතියලව නොනගි හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මරකි. ඉතින් මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා අනාගතය ගැන හිතන්නට. අතීතයෙන් එන ගැම්ම ජවය රැගෙන. ඉතින් ඒකට අවශ්‍යම කරන තවත් වත්කමක් තමයි ආචාර්ය හසන්ත මහතා හිතවත්කම. අප තුළ තිබිය යුතු හිතවත්කම. අපි අද ජාතීන් හැටියට බෙදිලා, ආගම් හැටියට බෙදිලා, ප්‍රදේශ හැටියට බෙදිලා, දේශපාලඥයෝ හැටියට පක්ෂවලට බෙදිලා අපි අද බෙදිච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ අමුතු ඇටයක් වෙලා බෙදිච්ච පිරිසක් ලෙස ඛේදවාචකයක් ලෙස දකින්න නැතුව මම හිතන්නේ හිතවත්කම ගොඩනගා ගන්නට මීට වඩා හොඳ කාලයක් නැහැ. ඉතින් මම හිතන්නේ අපි අනාගතයට යොමු වෙද්දී ඉතින් මම හිතන්නේ මේ අපි කතා කරපු ඉතා ප්‍රබල චරිත යුග පුරුෂයන් ගැන හිතද්දී ආචාර්ය හසන්ත මහතා මට පොඩි කනගාටුවක් දැනෙනවා. මේ චරිත අපේ අනාගත පරපුරට කොච්චර සම්බන්ධද? ඒ අයගේ ජීවිත තුළට මේ චරිත කොච්චර ආభాෂයක් ලැබලා තියෙනවද? ඒ අය තුල ඉන්න වීර චරිතද මේ? නැතුව මේ අය වෙනුවට හුදෙක් කාඩ්බෝඩ් වීර චරිතද ඔවුන්ගේ ජීවිත තුළ ඉන්නේ? ඔවුන්ට පරමාදර්ශී චරිත ඔවුන් ඉදිරියේ තිබෙනවද? මේ ප්‍රශ්නේ අපේ අධ්‍යාපනය පිළිබඳ කටයුතු කරන විශේෂඥයන් අනිවාර්යයෙන්ම හිතා බැලිය යුතුයි. එවන් යුග පුරුෂයන්ගේ ආభాෂය අපේ හෙට දවසේ පරපුරට කෙසේද අපි ලබා දෙන්නේ? ඔවුන්ගේ නැන පහන එලි කරන්නට ඔවුන්ගේ ආభాෂය කෙසේද අපි ලබා ගන්නේ? මම හිතන්නේ මෙතන අපිට ලොකු අභියෝගයක් තියෙනවා. අපිට හරි ලේසි බටහිර චරිත අරගෙන ඒ බටහිර චරිත අනුකරණය කරන සමාජ මාධ්‍ය තුලින් පොළඹවන අනාගත පරපුරක් බිහි කරන. නමුත් එය නෙමේ විය යුත්තේ. අතීත පරිචය තුලින් තමයි අනාගතේ බිහි විය යුත්තේ. ඉතින් මේ හිතවත්කම ගැන කතා කරද්දී මේක හොඳට නරකට දෙකටම බලපාන දෙයක් හැටියටයි ආචාර්ය හසන්ත මහත්තයා මට හැඟෙන්නේ. දැන් මේ කතා කරපු ගොඩක් දේවල් එක්ක හිතවත්කම තුලින් ගොඩනගන එකමුතුකම ඒ අත්‍යවාරම අවශ්‍ය වෙනවා වඩා හොඳ හෙට දවසක් බිහි කරන්නට. මේ හිතවත්කම තුලින් ගොඩනගන එකමුතුකමක් ඇති වුණේ නැත්නම් අපි ආපහු පිල්වලට බෙදලා කුලල් කා ගන්නවා. අපි ආපහු විවිධාකාරයට බෙදෙනවා. ඉතින් මම හිතන්නේ අපේ විවිධත්වය තමයි අපිට තියෙන ලොකුම සම්පත, ලොකුම දක්ෂතාවය. අපේ අතේ ඇඟිලි පහ ගත්තොත් ඒ ඇඟිලි එකිනෙක වෙනස්. නමුත් ඒ ඇඟිලි ඔක්කොම එක අතක්. අපිට පුළුවන් නම් මේ අපි ඔක්කොම එකම රටක, එකම මවකගේ දූ දරුවෝ කියලා හිතන්නට. මම හිතන්නේ අද ඉන්දියාවේ ජාතික දිනය සමරනවා. ඉන්දියාවේ ජනාධිපති වෙන්නට පුළුවන් වුණා අඩු කුලයේ කුලහීන කාන්තාවකට. ඊළඟට ගෝත්‍රිකවාදී කාන්තාවකට. එවන් නිදහසක්, එවන් මානසිකත්වයක් ශ්‍රී ලංකාව තුළ අපි තාම තියෙනවද? බුදුදහම නැමැති මහා වෘක්ෂය තුලින් සෙවන ලබන සියලුම ආගම් අපේ රටේ තියෙනවා. විවිධ ජාතීන් තියෙනවා. ඉතින් මේ අතර මීට වඩා සංහිඳියාවක්, මීට වඩා සබැඳියාවක්, මීට වඩා එකමුතුකමක් ඇති වුණොත් අපි කුලල් කා ගන්නව වෙනුවට එකමුතු වෙමින් ඉදිරියට යන්නට පුළුවන්. මම හිතන්නේ මෙතන අපි ඉදිරි ලොකු අභියෝගයක් තියෙනවා. මම දකින්නේ අපිට බුද්ධිමය පැත්තෙන් කිසිම අඩුපාඩුවක් ඔබතුමා කිව්වාගේ මේ විද්වත් මණ්ඩල තුලින් ප්‍රකාශ වුණා වගේ මම හිතන්නේ බුද්ධිමය පැත්තෙන් අපිට කිසිසේත්ම දුප්පත්කමක් නැහැ. අපි පොහොසත් ලෝකේ අග්‍රගණයේ විද්‍යාඥයෝ අපේ රටේ බිහි කරලා තියෙනවා. අග්‍රගණයේ කලාකරුවෝ අපි බිහි කරලා තියෙනවා. අග්‍රගණයේ කාර්මික ශිල්පීන් විවිධ ක්ෂේත්‍රවල ලෝකේ පුරා දක්ෂතා දක්වන පිරිස අපේ රටේ ඉන්නවා. සෝභා ධර්මයෙන් අපි අනුුණයි. ආචාර්ය හසන්ත මහත්තයා මට හැමදාම පිටරට ගිහලා ලංකාවට එනකොට හිතෙන සිතුවිල්ලක් තමයි. මම දැනට රටවල් 30ක වගේ ගානක සංචාරය කරලා තියෙන. සමහරට ඔබතුමා ඊට වඩා මේ දොරමඩලාව සමග ඊට වඩා රටවල් ගානක සැරිසරන්නට ඇති. හැමදාම ලංකාවේ කටුනායකට ගුවන් යානය
පහත් කරද්දී විශේෂයෙන්ම වලාකුළු අඩුව දිවා කාලයේදී මේ රටේ සුන්දරත්වය විශේෂයෙන්ම යාපනයේ පැත්තෙන් නම් ගුවන් යානය ටික ටික පහතට එන්නේ. මේ වගේ සුන්දර රටක් මම හිතන්නේ මම සංචාරය කරපු රටවල් 30කට අඩු ගානක ඒ එක රටකවත් දැකලා නැහැ. සමහරවිට මැද පෙරදිග අපි MBA පාඨමාලාවලට යනවා. අපි දකින්නේ වැලි කඳු වැලි කඳු වැලි කඳු. එහෙම නැත්නම් සමහර පැතිවල ඒකාකාරී තනතිල්ලවල්. නමුත් මේ අපේ රටේ තියෙන මේ සුවිශේෂත්වය මෙච්චර පුංචි ඉඩක වර්ග කිලෝමීටර් 26000ක වගේ ඉඩක මෙච්චර විවිධත්වයක්. ස්වභාවධර්මී විවිධත්වය, මිනිසුන් අතර විවිධත්වය, බුද්ධිමය විවිධත්වය. මේ විවිධත්වයෙන් අපි කොච්චර දුරට ප්‍රයෝජන ගන්නවද කියන එක මට ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි හෙට දවසේ වඩා හොඳ ශ්‍රී ලංකාවක් දකින්නවනම් මම හිතන්නේ සුජිත් මහතා කිව්වා වගේ අපි ආර්ථිකමය සමෘද්ධියක් ගැන හිතනවනම් අපේ සෞන්දර්යාත්මක ප්‍රබෝධයක් ගැන හිතනවනම් විද්‍යාත්මක පුනරුද්ධයක් ගැන හිතනවනම් අපි කිව්වා වගේ අතීතය ගැන මතක් කරමින් අතීතය තුළ හිරවි නොසිට ඉදිරියට යන්නට අපිට තියෙන ප්‍රධානම බාධකය තමයි අපි අතර එකමුතුකමක් නැතිකම. ඉතින් මම එතනදී කාටවත් ඇඟිලි දික් කරනවා නෙමෙයි මම දකිනවා නායකත්වයේ කියන ඒ මහා දෙයට ලොකු දෙයක් කරන්න පුළුවන්. මිනිසුන් එකමුතු කරන මහා බලයක් නායකත්වයේ තුලින් ඇති වේ යුතුයි. කණ්ඩායමක නායකත්වයක්, ආයතනයක නායකත්වයක්, ප්‍රදේශයක නායකත්වයක්, කියම දේශයක නායකත්වයක්. නායකත්වය නිසි ආකාරයට නිසි පරිදි තිබීමෙන් තමයි ඉන්දියාව වගේ රටක් අද මෙච්චර දුරට දියුණු වෙලා තියෙන්නේ. ඉතින් අපි කාටවත් ඇඟිලි දික් කරනවා නෙමෙයි අපි අපදිහෑම නිර්දව ලෙස බැලිය යුතුයි. අපිට ඕන කරන අයට නායකත්වයන් ලබා දීලා අපි ඒ අය කරන කටයුතු විවේචනය කරමින් අපි ඒ අයට ඇඟිලි දික් කරද්දී ඇඟිලි 4ක් අපේ පැත්තට දික් වෙනවා. ඉතින් මම ගිය සතියේ ආචාර්ය හසන්ත මහත්තයා පුංචි වැඩසටහනකට සම්බන්ධ වෙනවා. මම ඉතාම සතුටු වෙනවා මට මේ අවස්ථාවට ඕන ආරාධනා කිරීම ගැන. තරුණ ව්‍යවසායදායකයන්ගේ සංගමය Chamber of Young Sri Lankan Entrepreneurs COIL කියලා. මේ තරුණ ව්‍යවසායදායකයන් ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාර තුල අතිශය වෙහෙසකර, අතිශය කටුක, අතිශය අමාරු ගමනක යෙදෙන්නේ. ඉතින් මේ අය මට කිව්ව දෙයක් තමයි අනේ මහාචාර්යතුමා අපි ගිහිල්ලා කතා කරනවා. අපේ ප්‍රශ්න කියනවා. අපි තේ බීලා එනවා. නමුත් ඒ කිසිම ප්‍රශ්නයක් අද වෙනකන් අපිට බලාපොරොත්තු වෙන විදිහට විසඳිලත් නැහැ. ඒ ප්‍රශ්න හරියාකාරව තේරුම් අරගෙනත් නැහැ. ඒ ප්‍රශ්න හරියාකාරව තේරුම් ගන්න බවක් හැඟෙන පෙනෙන නායකත්වයක් අපි දකින්නේ. ඉතින් මම දකිනවා ආචාර්ය හසන්ත මහත්තයා කළමනාකරණයේ පැත්තෙන් බලද්දි මේක ලොකු අභියෝගයක්. මොකද අපේ රටේ හෙට දවස බිහි වෙන්නේ සිහින දකින නායකයන් තුලින්. ඒ සිහින සැබෑ කරන්නට ප්‍රායෝගිකව කැප වෙලා ක්‍රියා කරන නායකයන් තුලින්. එතනට අවශ්‍ය වෙන නැනවත්කම, එතනට අවශ්‍ය වෙන ගුණවත්කම, මං කිව්වා වගේ එතනට අවශ්‍ය වෙන බලවත්කම සහ එතනට අවශ්‍ය වෙන හිතවත්කම. එතන බලවත්කම විතරක් තිබිලා නැනවත්කම නැත්තම් එතන ලොකු හිදසක් තියෙනවා. මේ කියන ප්‍රශ්නේ සංකීර්ණත්වය, මේ ප්‍රශ්නේ ගැඹුර බරපතලකම නොතේරෙන හුදෙක් තමාගේ කෙටිකාලීන අරමුණු පතා දුවන ජනප්‍රියතාවයේ පතා දුවන මගේ හෙට දවස සරුසාර කරගන්නේ කෙසේද, මගේ පවුල කෙසේද සරුසාර කරගන්නේ කියලා හිතන සීමිත පිරිසක් පස්සේද අපි දුවන්නේ ජාතියක් හැටියට, දේශයක් හැටියට කියන ප්‍රශ්නේ මා තුළ තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ රටේ හෙට දවස ගැන සිතන සුජාත දුවදරුවන් බිහි කරන්නට මම හිතන්නේ ඔබතුමාගේ මේ වැඩසටහනින් ලැබෙන මේ මහඟු අත්වල මේක තව පුළුල් විය යුතුයි කියලා මා හිතනවා. ප්‍රායෝගිකත්වයට යොමු වීමෙන් අපිට අදහස් කතා කරන්න ලේසි. මම කැමතියි මගේ ඉංජිනේරුමය තොප්පිය දාගන්නට. ඉංජිනේරුවරු කියන්නේ nuts and bolts. මම හිතන්නේ අපේ ආචාර්ය රනිල් මහතා එකඟ වේ මාත් එක්ක. ප්‍රායෝගිකත්වයක් තිබිය යුතුයි. අපිට හරි ලේසි අර ඔබතුමා ලස්සන වචනයක් කිව්වා මම ඒක පාවිච්චි කරන්ද නොකරන්ද කියලා හිතේ තියෙනකොට ඔබතුමා කිව්වා අතීත කාමේ. අපිට ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් රටකයි අපි ඉන්නේ. අපි ආඩම්බරයි අපේ මව් රට ගැන. හැබැයි එතනින් එහා යන්නේ නැතුව අපි හුදෙක් කතාවට පමණක් සීමා වුණොත් අපිට නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ ලේසියෙන් ගන්න පුළුවන් no action talk only. කතාව. නමුත් කෝ ප්‍රායෝගික ක්‍රියාමාර්ග, කෝ ඉදිරිය සඳහා වැඩපිළිවෙලක් දැක්මක් ඔස්සේ ගොඩනැගෙන කාල වකවානු මුල් කරගත්ත වැඩසටහන. මම නිතරම කියන දෙයක් තමයි ආචාර්ය හසන්ත මහත්තයා, මම මානව සම්පත් අංශයේ
පෞද්ගලික අංශයේ වැඩ කරලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මානව සම්පත් අංශය ගැන ඉගෙන ගනිමින් සිටින කෙනෙක් ලෙස කාර්ය සාධනය performance මේක තමයි වැදගත්ම දේ. සිංගප්පූරුව දියුණු වුණේ මැලේසියාව දියුණු වුණේ එච්චර යන්න ඕනේ ඉන්දුනීසියාව. මම රාජ්‍ය අංශේ නිලධාරීන් 40ක් රැගෙන ඉන්දුනීසියාවට ගියා. දැනට අවුරුදු 3කට කලින්. මේ ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ගුවන් තොටුපළෙන් එළියට ගිය හැටියම ඒ හිටපු සංචාරක උපදේශකවරයා කිව්වේ සුබ පැතුම් ඔබ හැම කෙනෙක්ම මේ මොහොතේ ඉස්සර මිලියනපතියන් වෙලා තියෙනවා. ඇයි? රුපායි මිලියනයක් ඕනේ එයාපෝට් එකේ ඉඳලා හෝටලයට යන්න. ඔක්කොම මිලියන. ඒ කියන්නේ රුපායි කියන මුදල අවතක්සේර වෙලා තිබුණා අන්තිම බිඳුවට. හැබැයි අද ඒ අය මැලේසියාවට වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් පෙන්වුම් කරනවා. අද ඒ අය පුදුම විදිහට දියුණු වෙලා තියෙනවා. ඇයි එක්තරා තැනකදී ඕන් හිර වෙලා වැටිලා ඒ වැටීම අලුත් ආරම්භයකට ඒගොල්ලන්ට මඟ පෑදුවා. ඉතින් මම හිතන්නේ මේක ජේ.කේ රෝලින්ස් කියන සුප්‍රකට බ්‍රිතාන්‍ය ගත්කතුවරය කියනවා when you hit the rock bottom should become your solid foundation. ඔබ පතුලටම බැහැලා පතුලේ හිර වෙලා ඉන්නකොට එතන තමයි වඩා සොඳුරු හෙට දවසක අත්විවරම් වෙන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ අපි එවන් තැනක මේ අවස්ථාවේ ඉන්නේ. ඉතින් අපි සුබවාදීව අනාගතේ බලමු. නිවැරදි නායකත්වයේ තුලින්, නිවැරදි වගකීම් තුලින්, නිවැරදි කැපවීම තුලින් අපේ වගකීම් හරියාකාරව ඉටු කරමින් වඩා සුන්දර දේශයක් තනන්නට අපේ වත්කම් හරියාකාරව අඳුනගෙන හිතවත්කම් තුලින් එකමුතු වෙමින් හෙට දවස සරුසාර කරගන්නට නිවැරදි නායකත්වයක්, නිවැරදි වැඩපිළිවෙලක්, නිවැරදි කාර්ය සාධනයක් හැමෝටම වගවීම කියන එක. අනිත්‍යයට බෝලේ පාස් කරනව නෙවෙයි, අනිත්‍යයට ඇඟිලි දික් කරනව වගවීමෙන් වැඩ කිරීම, වගකීම් සහ වගවීම් අපිට අවශ්‍යයි. accountable leaders වග කියන වගවීමෙන් ක්‍රියා කරන පිරිසක් බිහි වේවා. ඔවුන් තනන්නට අප තුලින් නිවැරදි ප්‍රඥාව ඇති වේවා. ඔවුන් සමගම රට ඉදිරියට ගෙන යන්නට අපි හැමෝ තුළම අපේ කලාව, විද්‍යාව, තාක්ෂණය මේ සියල්ල යොමු වේවා කියන සොඳුරු පැතුම් මැද තමයි මම ඉන්නේ. අර පොහොසත්කම් ගැන කතා කරද්දී අපට වෙළඳාම අමතක කරන්න බැහැනේ. අපේ අතීතයේ පටන් පැවතෙන වෙළඳ උරුමය ගැන ඇතැම්ම හිතාමතාම කතා නොකර අරිනවාද කියලා හිතෙන අවස්ථා තියෙනවා. සමහර අය බොහොම ශාස්ත්‍රීය මට්ටමේ පරිශ්‍රණ දැන් සීගිරිය ගැන කතා කළා. සීගිරියට ආව වෙළඳුන් ඒ අවට හම්බෙන කාසි වෙළඳාමටනේ කාසි ගෙනාවේ. මෙහෙන් කොයිතරම් දේවල් පිටර අද වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරනවා. ඉතින් ලෝක වෙළඳාමත් එක්ක ගලපන්න පුළුවන් පෞරාණික උරුමයක් තියෙන රටක් මේක. අපේ වත්පොහොසත්කම් වලට ප්‍රධාන හේතුවක් වුණා අපේ වෙළඳාම. මෙහෙන් ගෙනිච්ච දේවල්. මුතු මැණික් නේද? අර සින්දුවේම තියෙනවනේ නේ රත්නදීප ජන්ම භූමි. මේක මැණික් මහ පොළවේ හැංගිච්ච මැණික් තියෙන රටක්. මේ මැණික් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා ලෝකේ. අදත් ඒක වළංගුයි මහාචාර්යතුමා. ඇත්තටම ආචාර්ය හසන්ත මහත්තයා අපි අද දවසේ මේ වත්කම් ගැන කතා කරද්දී මට හැඟෙනවා වත්කම් නැමැති මහා සයුරෙන් දිය දෝතක් පමණයි අපි මේ බෙදාගෙන. ඒ තරම්ම පුළුල් මාතෘකාවක්. ඒ තරම්ම ගැඹුරට යා හැකි මාතෘකාවක්. ඉතින් මම කැමතියි මේ අවසන් වටේ මගේ කතාබහ නිමා කරන්නට පස්වෙනි වත්කම ගැනත් කියලා. අපි පටන් ගත්තා බලවත්කම. අපි ඒ නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඊළඟට නැනවත්කම. මේ නැනවත්කමේ අඩුව නිසා අපේ දුවා දරුවන් පීඩාවට පත් වෙනවා. ඊළඟට අපි කතා කරා ගුණවත්කම, අපේ සාර ධර්ම වටිනාකම්. ඊළඟට අපි කතා කරා හිතවත්කම. ඉතින් මම කැමතියි මේ සියල්ලේ අග්‍රඵලය ලෙස සඳහන් කරන්නට අප තුළ තිබිය යුතු හරවත්කම. හරය අමතක කර පැහැයට අවධානය යොමු කරොත්, හරය අමතක කර මතු පිට දෙයට අවධානය යොමු කරොත් මම හිතන්නේ අපි හරසුන් ජාතියක් බවට පත් වෙනවා. හරසුන් දේශයක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ පාරම්පරික සාරධර්ම වටිනාකම් මේ සියල්ල රැකගෙන එක පැත්තකින් සම්ප්‍රදාය, අනිත් පැත්තෙන් තාක්ෂණය, මේ දෙක අතර මනා සංකලනයක් අපිට අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ අපේ තරුණ පරපුර, අපේ අනාගතයේ ගොඩනගන්නට අපිට සිටින තරුණ ජවය, තාරුණ්‍යයේ ප්‍රභාව, මම හිතන්නේ කලාව පැත්තෙන් මම හිතන්නේ ඉතා අපූර්වට අපි දැක්කා ඒ ගීත වලින් එන තාරුණ්‍යයේ ජවය. අනිත් පැත්තෙන් අපි දැක්කා තාක්ෂණයේ පැත්තෙන්, විද්‍යාව පැත්තෙන්, මේ හැම පැත්තකින්ම මේ තාරුණ්‍ය. මම හිතන්නේ අපේ තරුණ පරපුරට අපි හෙට දවසක් බිහි කරන්නට අපි ඉඩ දිය යුතුයි. ඉතින් මට මතක් වෙනවා එක්තරා ටෙලිනාට්‍යයක මම අහපු සින්දුවක්. විදු නැණයෙන් අபிසෙස් ලැබමින්නේ සඳමතු පිට පියවර එස වෙන්නේ අප පමණ දෙක තැන නවතින්නේ අප පසු කර ලෝකයේ දුව යන්නේ.
ඉතින් අපි ආජිත අපරලා ඉලා එක තැන පල් වෙලා නටනට හිටියොත් ලෝකේ අපි පසු කරගෙන යනවා. ඉතින් මම පුංචි උදාහරණයක් කියන්නම් ආචාර්ය හසන්ත මහත්තයා. මම ළඟදී ගියා මාලදිවයිනට. මාලදිවයිනේ මානව සම්පත් වාර්ෂික සම්මන්ත්‍රණයේ ආරාධිත දේශකයෙක් හැටියට. ඉතින් මට ඇත්තටම ඊටාම දුක හිතිච්ච අවස්ථාවක් මාලදිවයිනේ ඉඳලා ලංකාවට ආවම. මාලදිවයින අවුරුදු 5කට කලින් තිබුණ තත්ත්වේ මාලදිවයින දැන් තියෙන තත්ත්වේ අපි ඉන්න තත්ත්වේ මතක් කරාම. ඒගොල්ලන්ට බොහෝම සීමිත දේවල් තමයි තියෙන්නේ සංචාරක ව්‍යාපාරයක් හැටියට ඉදිරිපත් කරන්නට දූපත් සහ එටෝල්ස්. ඒ කියන්නේ පොඩි දූපත්. නමුත් ඒ අය ඒ දේ කළමනාකරණය කරන ආකාරය, ඒ අය ඒ දේ අලෙවිකරණය කරන ආකාරය, ඒ අය තුල තියෙන විධිමත් භාවය, ශික්ෂණය. මම පුංචි උදාහරණයක් කියන්න. දැන් සම්මන්ත්‍රණවලදී මම ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ වගේ රටවල කතාවක් පවත්වද්දී මම දැකපු දෙයක් තමයි සම්මන්ත්‍රණයේ අවසානයේදී ස්තුති කතාව කියනකොට ශාලාවේ භාගයක්ම මිනිස්සු ගිහිල්ලා. සමහරට ශාලාවේ කාලක්වත් නැහැ. සමහරලාට සංවිධායකවරු විතරයි ඉදිරිපෙළේ ඉන්නේ, අනිත් ඔක්කොම ගිහිල්ලා ස්තුති කතාව කියලා ඉවරනකොට. නමුත් මේ මාලදිවයිනේ ඒ සම්පූර්ණ සම්මන්ත්‍රණය ඉවර වෙලා ස්තුති කතාවත් කියලා ඉවර වෙනකම්ම මේ මුළු ශාලාවේ පිරිස එතන හිටියා. එතන තිබුණා ශික්ෂණයක්, එතන තිබුණා විනයක්. ඉතින් මම හිතුවා මේක අපිට අභියෝගයක්. අපි ආඩම්බරෙන් කතා කරා මේ අපි කියනවා දකුණු ආසියාවේ හොඳම මානව සම්පත් දර්ශක තිබිච්ච රට ශ්‍රී ලංකාව. අද අපිට ඒ තත්ත්වය අහිමි වෙමින් මාලදිවයින අපෝ පසුකරන ඉදිරියට යනවා. මම හිතන්නේ අර ටෙලිනාට්‍ය කිව්ව ගීතය යථාර්ථයක් වෙමින් පවතින. ඒ නිසා අපිට අවදි විය යුතු කාලය ලැබිලා තියෙනවා. මම හිතන්නේ අපි අපේ වත්කම් අඳුනගෙන මා තුළ තියෙන වත්කම්, අපේ පවුල තුළ තියෙන වත්කම්, අපේ ආයතන තුල, අපේ සමාජය තුල, මේ මුළු මහත් දේශය තුල තියෙන වත්කම් අඳුනගෙන ඒ හරවත් බව තුල හරවත් ලෙස ඒ වත්කම් කළමනාකරණය කරමින් නිසි නායකත්වයේ තුල ඒ සියල්ල නිසි ලෙස ගොනු කරමින් වඩා හොඳ ශ්‍රී ලාංකීය දේශයක් දැකීමේ සිහින දකිමින් ඒ සඳහා කැපවී අවදීන් ක්‍රියා කරමින් කටයුතු කළ යුතු යුගයකයි අපි සිටින්නේ. ඉතින් මම දකින සීනය මේ රට මීට වඩා හොඳ මට්ටමකටපත් වේවා, අපේ ජීවිත ආලෝකමත් වේවා, අපේ රටේ ප්‍රබෝධමත් ලෙස එකමුතුකමින් මේ රට දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව කටයුතු කරන්න වත්කම් හඳුනා ගැනීමේ ඒ මහා හරවත්කම අප තුළ ඇති වේවා කියන එකයි මගේ පැතුම. අපි හැමදෙනාම අපිට තියෙන වත්කම් ටික කිව්වනේ. පෞද්ගලිකවත් අපි වත්කම් බැරකම් ප්‍රකාශ දෙනවා. ඒකයි මේකයි අතර තියෙන පරතරය වෙනසත් අපි කිව්වා. අපිට තියෙන්නේ මොනද? මම අර නාම ලේඛනයක් කියාගෙන කියන සිංහරාජ, සීගිරිය, එක්කඩුව, අරුගම්බේ ඔය ටික ඔක්කොම විල්පත්තු යාල ඔය ටික ලෝකේ රටවල් වල අපි හැමදෙනාම ගිහිල්ලා තියෙනවනේ. නිකමට හිතලා බලන්න මේ වගේ අඩු භූමි ප්‍රමාණයක මේ තරම් විවිධත්වයක් තියෙන රටක් ලෝකේ තියෙනවද කියලා. මම නම් දැකලා නැහැ. මම ලෝකේ රටවල් 60කට විතර ගිහින් තියෙනවා. කයිවාරුවන් මේවා පෙන්නලා තියෙනවනේ. හැබැයි තියෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා. හැබැයි කිලෝමීටර් 300ක් යන්න ඕනේ එකක ඉඳලා අනික බලන්න. මහජන චීනේ තියෙනවා. ඒ ටික බලන්න සෑහෙන දුර යන්න ඕනේ. විවිධත්වයේ තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. හැබැයි මේ තරම් අඩු භූමි ප්‍රදේශයක මේ තරම් විවිධත්වයක් කොහෙද තියෙන්නේ? මේක තමයි අපේ වත්කම. මේ වත්කම අපි පාවිච්චි කරන්න ඕන ජාතියක් හැටියට නැගිටින්න. ඒක තමයි හොඳම අවස්ථාව. තරුණ පරම්පරාවට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ අපිට තියෙනවා කියලා කයිය ගැහුවට වැඩක් නැහැ නේ කයිවාරු. මේ වත්කම අපි ජාතික වත්කම බවට පත් කරගන්න ඕන. රට ශක්තිමත් කරන්න ඕන. අනාගත පරම්පරාව ශක්තිමත් කරගන්න ඕන. අපේ ජාතික වත්කම් තියෙනවා එළියට ගන්න ඕන. විකුණන්න නෙමෙයි. තියෙනවා කියලා කයිය ගහන්නත් නෙමෙයි. හැබැයි ඒකේ ප්‍රයෝගිතාවය, ප්‍රයෝජනය මොකද්ද කියලා අපි දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒ සඳහා තමයි මේ සාකච්ඡාව. ඉදිරි දවසක ආයේ කතා කරමු නේද? කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. මහානාම මහත්තයාගේ ගීයකින් තමයි අපේ වැඩසටහන හමාර වෙන්නේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ප්‍රවීණ ලේඛක පර්යේෂක සුජිත් අක්කරවත්ත මහත්තයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ආචාර්ය රනිල් සුගතදාස මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මේ ගීයෙන් අපේ කතාබහ අදට හමාර කරමු. රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර මාතෘ භූමියයි ආදි සිංහලේ වීරමී මුතුන්දේ සාර වූ උදාර වූ මාතෘ භූමියයි මානික්කසේ
පොළොව ගැබී නිදාන වී මාණික්යසේ පොළොව ගැබී නිදාන වී ඇත්තේ අභීත දුව පුතුන් ජාති නාමයෙන් සංග්‍රාම භූමියේ ජාති නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හැලූ ලේකඳයි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලා